හොඳයි හැම කෙනෙක්ම සාදුකාරයක් පවත්වන්න. ජීවන මං පේත සුවඳ කරන්න දහම් අමාවේ සුව විඳ ගන්න බුදු ගුණ හදවත් තුල රංගන්න දෑත නලලේ බැඳ සාදු කියන්න ඒ හඬ තව දුර රැවෝ පිරි දේවා සැනසීමක් හද වතට දැනීමා අදට මඩා හොඳ හෙටක් ලැබේවා සාදු හඬක් යලි ගුවනේ රැඳේවා. වසනවන්ත කාරුණික පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණය මෙනෙහි කරන්නට හැම කෙනෙක්ම දොහොත් මුදුනේ තබාගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ අනන්ත බුදු ගුණය මෙනෙහි කරමු. අපි හැම කෙනෙක්ම උන්වහන්සේ නිසාවෙන් තමයි අපි කාව්‍යමය ධර්ම දේශනාවන් පවත්වන්නේ, බණ කියන්නේ. උන්වහන්සේ මේ ලෝකයට ධර්මය දේශනා කළ නිසා. එනිසා උන්වහන්සේගේ අනන්ත බුදු ගුණය වෙනුවෙන් මේ කාව්‍යමය ධර්ම දේශනාව ආරම්භ වන ප්‍රථමව උන්වහන්සේට අපේ පූජෝපහාරය සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් හැම කෙනෙක්ම දොහොත් මුදුනේ තබාගෙන මේ අනන්ත වූ බුදු ගුණය සහිත බුද්ධානුස්සතිය මෙනෙහි කරන්න. මහා කරුණික වූ ශාන්ති නායක වහන්ස ජීවිතයම පුදා ඔබ මහන්සේ සරණ යමි යන ආතක් නොම දැන ක්ලේශ වසඟට හසු වූ මාගේ ජීවිතය පූජා කරමි. හිස් වචන දොඩමින් අයාලේ ගිය මගේ සිතුවිලි මේ මොහොතේ පටන් හරි මඟට ගෙන එමි. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. මගේ දිවි දෙවැනි කොට බුදු රාජානන් සරණ යමි. සිතනා මොහොතකින් සියලු දුක් නිවී යන ඔබ වහන්සේ සරණ යමි. ඔබේ රුව දුටුව පමණින් ශාන්ත සුව
සිත පෙරේ සිතනා ඇසිල්ලකින් සිතට සහනයගෙන ජීවිතේ දෙවැනි කොට ඔබ වහන්සේ සරණ යමි හිස් වචන දොඩමින් නිසාරුදී ගැන සිතමින් ගෙවුණු කාලය නිමා කරමි නොදැන මා කළ සියලු වරදට සමාවන සේක්වා පාදෝ විල්ලක් සෙන් සිරිපා සිඹිමි බැතිම් සියලෝ සත්වයන්ගේ සැපත සැනසුම සඳහා තම ජීවිතයම පූජා කළ බව සත්‍යයි එම සත්‍ය ගුණයට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා පූජා වේවා වසනාවන්ත ගුණබර පින්වත්නි අද දවසේදී සෞම්‍ය වෙන සුබ සාධක සමිතිය දෙවන වරට සංවිධානය කරනු ලබන කාව්‍යමය ධර්ම දේශනාව අද දවසේදී මේ ස්ථානයේ තුල පවත්වා ගන්නට බලාපොරොත්තු වෙනවා ශාසනාලෝක විහාරාධිපති මේ ගරුතර නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කරන්නටත් ඒ වගේම 2016 වර්ෂයේ සඳහා පෙතියාගොඩ ගම්වාසී සිරිදෙරණ වත්ත ගම්වාසී ඇතුළු සීල රටවාසී ලෝකවාසී හැම කෙනෙකුටම සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම මේ ආශිර්වාදයේ කාවමේ ධර්මදේශනාවේ ආශිර්වාදයේ බලාපොරොත්තු වෙන වගේම සෞම්‍ය වුණ සුබ සාධක සමිතියේ සියලුම පවුල්වල ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ඇති කරගෙනයි මේ පින්කම සූදානම් කරගත්තේ. එහෙමනම් පින්නතුනි ඔබ හැම කෙනෙක්ම අරමුණු පැහැදිලි කරගෙන අරමුණු දැනගෙන මේ සිද්ධ කරගන්න පින්කම අද දවසේදී කවියෙන් බණහන්න යන්නේ. අද කවියෙන් බණහන්නේ කවුරු ගැනද කියන එක ඔබට දැනගන්න පුළුවන් වෙයි මේ කාව්‍යමය ධර්මදේශනාව අතරතුර. ඒ නිසා හැම කෙනෙක්ම ලෞතර තථාගත බුදු ගුණය මෙනෙහි කළා වගේම අපි හැම කෙනෙක්ම එකතු වෙලා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබීම පිණිස වහන්සේලාට ගෞරවයේ පිණිස මේ විදිහට කාව්‍යමය ධර්මදේශනාව ආරම්භ කරනවා. බුදු ගුණ සිහිපත් කරමින්, දහම් ගුණ සිහිපත් කරමින්, මහා සංඝ ගුණ සිහිපත් කරමින් සම්බුද්ධ සීල මකරංග තරංග සෝබං වාසන්ත ධම්ම සකයං
සාරං රන් සුජ්ජලන්ත සුගතං කාරෝනාදි වාසං සංලාප දේසිමකීලං සිරසා නමාමි සීල සුගන්ධිත මල් මකරන්දය සපිරුණු ලෙස සෝමෝදෝ ලෝක සතුන්ගේ බවඳුර නසනා එළිය සැදෝ තයිදෝ නීල පීත සාඩ් වරණ ප්‍රභාවිත රශ්මි ප්‍රභාවිදෝ පාද පද්ම යුග කරමි වන්දනා තිලෝව දිනෝ සමිදෝ පවන් පොදක් සේ බවගිනි නිවනා අපමණ සිත් සැනසෝ නුවන් සදාලන සතහට සෙත දෙන අමාසුවය සැලසූ නිවන් මඟට යන පාර කියා දෙන මොක් මඟ නිති පැවසෝ පහන් සිතින් යුතු සිරස නමාමම වඳිමි දහම් දිවසෝ කෙලෙසුන් සුන් කල බව දුර දුරෝ කල මොක් මඟ දුටු බැවිනි මහර්දි බලපා අවිදු අඳුර නැති සුඳුරු මඟක රැඳුනි ලෝකය වෙත මේත පාමින් සම්බුදු දහම දෙසෝ මේතිනි පින්කෙත මහා සංඝ රුවන වඳින්නේමි සිරස නමා බෙතිනි වීර විකුම් මහා තේජ ගුණෙන් දාස පාරමිතා බාල පෑ මාර බලය බිඳ බෝධි මුලේ ඉඳ සිහනාද පැතිරූ සෑසිතිලෝ ගුරු සම්මා සම්බුදු අමාමෙනියන්ගේ මම නමදින් මුනි පාද පෙයුම් යෝග සාදු කියා බෙතිනි समन्ता चक्क वालेसु
गच्छन्तु देवता सद्दम्मं मुनिराजंस सुनन्तो संग मोक्कदं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता वासनावंत कारुणिक පින්තුනේ අද දවසේදී ඔබ මේ සූදානම් කරගත්ත කාව්‍යමය ධර්ම දේශනාවේදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ වර්තමාන සමාජය තුල සිදුවෙන විවිධ සිදුවීම් පදනම් කරගෙන දෙමාපියන් සහ දූ දරුවන් පිළිබඳව ඔබේ අවධානය යොමු කරවන්නට. ඒ අවධානය යොමු කරවන්නට ප්‍රථමයෙන් මේ වාඩි වෙලා ඉන්න පින්නතුන්ගෙන් මම දැනගන්න කැමති පුංචි ප්‍රශ්නයක් අහන්න. ඒට ලැබෙන උත්තරය කුමක්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා මට මේකට ඔබට දැනෙන උත්තරේ දෙන්න. මේ ලෝකේ දරුවන්ගේ වැඩිම අයිතිය තියෙන්නේ අම්මටද තාත්තටද? ලෝකේ වැඩිම අයිතිය තියෙන්නේ දරුවන්ගේ අම්මටද තාත්තටද? අම්මට කියන අය අත උස්සන්න බලන්න. තාත්තට කියන අය බලන් ගිහම දෙන්නටම නැති අය ඉන්නේ. අම්මට තාත්තට දෙන්නටම නැති අය ඉන්නේ. ඈතින් එහෙනම් දෙන්නටමයි තියෙන්නේ කියලා. එනකොට මම මෙහෙම කිව්වොත් ඔබ පිළිගන්නවද? මව් පදවිය ලබන්නේ තාත්තගේ ආශිර්වාදයේ මත. පිය පදවිය ලබන්නේ අම්මගේ ආශිර්වාදයේ මත. එනිසා නීතියට ගියොත් නම් දරුවන්ගේ වැඩිම අයිතිය ලැබෙන්නේ තාත්තට. තාත්තා ලබා දෙන මූල බීජය තමයි අම්මා. දස මාසයක් කුසේ තියාගෙන ආරක්ෂා කරන්නේ. ඒ ආරක්ෂා කිරීම කොයි තරම්ද කියන එක දන්නේ මේ ලෝකෙට දරුවෝ බිහි කරපු අම්මලා. එනිසා ඒ අය ගැන කියන්න මට මොහොතකට ඔබේ අවසරය දෙන්න. ब्रह्माति माता पितरो पुब्बा चरियाति उच्चरे आहुनेयाच पुत्तानं पजाय अनुकंपकाति निवेसट पायना संद मगे अम्माय कवियन कियन ए मौगुन निम्माय दिवी
ආදර පියාය ඒ ගුණ කියන්නේ මව්පිය වැඳලාය දෙමව්පියන්ගේ ගුණය කොයි තරම් කිව්වත් කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ බිහි කළ ඔබේ අම්මා ඔබව මේ ලෝකයට දායාද කරන්න උර දුන්න ඔබේ තාත්තා බණ කියන්න මට හොඳ කටක් හදලා දුන්න මගේ දෙමව්පියෝ කොයිතරම් වැදගත්ද කියන එක දැනෙන්නේ දෙමව්පියෝ අපෙන් ඈත් වුණාට පස්සේ. මුලින්ම දෙමව්පියෝ ගැන කවි දෙක තුනක් කියලා දෙමව්පියන්ගේ වටිනාකම අගය මම පසුව පැහැදිලි කරන්න. අනන්ත වත් දුක් ගිනි විඳ දරුවන් තැන්නු සමන්ත සක්වල බුදුනෙත් අගය කරපු අම්මා දිගන්තයම සුවඳ කරපු සෙනෙහේ කුසුම වසන්තයම දරුවන්ගේ හිරු සඳු දෙක අම්මා අසන්න දරුවනි ඔබලා බිකලේ අම්මා තනි වෙන්නට දෙන්න එපා කවදාවත් අම්මා එක අම්මයි අපට ඇයයි අපේ අම්මා මෙතේ බුදුන් දානිවනින් සැනසේවා අම්මා හැඳී කඩමලු රන් පටසල සේසලකු පියා මාවෙනුවෙන් නැති බැරිකම නොම අංගවා තියා වේලක් හැර වේලක් හෝ කන්න දුන්නු පියා මෙතේ බුදුන් දා නිවනින් සැනසේවා පියා දහඩිය ගැට පොළොවේලා දුක් ගිනි විඳි පියා ඉල්ලන හැම දේගෙන
දුන්නෙත් මට පියා වැඳ වැඳ ඔබේ පාකමලට නම දෙමි මගේ පියා මතෝ භවයක බුදු වේවා ආදර මගේ පියා. දෙමව්පියෝ කියන්නේ පින්නතුනි ලෝකේ වටිනාම වස්තුන් හැටියට බුදුහාමුදුරුවෝ ධර්මයේදී දේශනා කරනවා. මහා සංඝරත්නයට නම් දෙමව්පියෝ ගැන බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ මහාන වෙච්ච හාමුදුරුවෝ කෙනෙකුට තමන්ගේ අම්මට තාත්තට සලක ගන්නට බැරි නම් තමන්ගේ පන්සලේ ගෙනත් නතර කරගෙන පිණ්ඩපාතයේ වැඩලා එයින් ලබන පිණ්ඩපාතය දානය කොටසක් දෙමව්පියන්ට දෙන්න කියලා. භික්ෂුන් වහන්සේලාට එහෙම අනුදැන වදාලා නම් දෙමව්පියන්ගේ වටිනාකම අගය ඔබට කොයිතරම්ද කියලා බුදුහාමුදුරුවෝ බණ කොයිතරම් කියලා තියෙනවද? වර්තමාන ලෝකයේ තුල දෙමව්පියන්ගේ අගය වටිනාකම නොදන්න දරුවෝ ඕනතරම් මේ සමාජය තුල බිහි වෙලා තියෙනවා. ඒ බිහිවීමට හේතු ගණනාවක් තියෙනවා පින්නතුනි. මෙතන මේ වාඩි වෙලා ඉන්න දුවල පුතාලා හැම කෙනෙක්ම ඉගෙන ගන්න අය. ඔය හැම අම්මා කෙනෙක්ගෙම ඔය හැම තාත්තා කෙනෙක්ගෙම ලොකු හීනයක් තියෙනවා. මගේ පුතා මගේ දුව සමාජය තුල ඉහළ තැනකට ගෙනියන්න ඕන කියලා. හැබැයි ආදරණීය අම්මේ ආදරණීය තාත්තේ ඔබ කරන එක වැරද්දක් තියෙනවා. වැරද්ද තමයි ඔලු ගෙඩිය හැදීම සහ බඩ ගෙඩිය හැදීම. ඔලුව නම් හැදෙනවා. ඔලුව හැදෙන්නේ කොහොමද? පාසල් යවනවා. මේ දවස්වල පෙර පාසල් අහවර කරපු දරුවන්ගේ අම්මලාට ලොකු ගැටලුවක් තියෙනවා. පාසලක් හොයාගන්න ගැටලුව. ඒකත් ජනප්‍රිය පාසලක් නම් වඩා හොඳයි. ඉන්ටර්නැෂනල් නම් ඊට වඩා හොඳයි. ලොකු ලොකු අයන තැන් නම් ඊටත් වඩා හොඳයි. දෙමව්පියන්ගේ හිම ආකල්පයක් තියෙනවා. වැරදි නෑ. වරදින තැනක් තියෙනවා. අදහස නම් හොඳයි දරුවෙන්ට හොඳ අධ්‍යාපනයක් දීම දෙමව්පියන්ගේ යුතුයකම වගකීම. ඒ වගකීම ඉෂ්ට කරන්න මේ ඉන්න අම්මලා තාත්තලා බැඳිලා ඉන්නවා. නමුත් අම්මේ නමුත් තාත්තේ ඔබ නොහිතන තැනක් තියෙනවා. ඒ නොහිතන තැන තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. ඔලු ගෙඩිය හැදෙන්නේ කොහොමද? පාසල් යනවා. මේ අවුරුද්දේ 2016 පහ වසරට සමත් වෙච්ච පුංචි දුවල පුතාලට ජනවාරි ඉඳන් විවේකයක් නැහැ. ඇයි? පහ වසරට ගියපාට ජනවාරි ඉඳන් විවේකයක් නැත්තේ ඇයි? ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන්න ඕනේ. ලොකු තරඟයක් තියෙනවා. තරඟේ තියෙන්නේ දරුවෝ අතර නෙවෙයි අම්මලා තාත්තලා අතර.
මගේ පුතා 196ක්වත් ගන්න ඕන කොළඹ ආනන්ද විද්‍යාලයට යන්න. රාජකීය විද්‍යාලයටවත් යන්න ඕන. එයි අරුන්ගේකත් යන්නේ ඒකටනේ. උඹත් කොහොම හරි ඵලයන්. තල්ලු කරනවා. උගන්නනවා. හරියට විවේකයක් නැති කරනවා. මම හිතනවා මෙතන උඩුගම්පල ජාතික පාසල ඉගෙන ගන්න දරුවෝ ඇති. මෙතන මාස ගානකට කලින් මාව මේ විදිහටම මුණ ගැහෙන්නත් ඇති ජාතික පාසලේදී. දරුවන්ට මේ ටික නම් ලැබෙනවා හොඳට. පෙර පාසල් අධ්‍යාපනයේ විභාගවලට පෙර පුහුණුව මේ හැම දෙයක්ම ලැබෙනවා. ඒකෙන් දරුවන්ගේ ඔලු ගෙඩිය හැදෙනවා. ඊළඟට මං හැදෙනවා කිව්වේ බඩ ගෙඩිය. ඛණ්ඩ ඉල්ලන දේවල් දෙනවද නැද්ද පුතේ? දෙනව නේද? බඩු පොලේ ගහලා කෑ ගහලා බිම පෙරලිලා අඬලා හැපිලා ඉල්ලපහම දෙනව නේද? දෙනවා. ඒ හින්දා බඩගින්නේ තියන්නේ කවදාවත් බඩගින්නේ තියනද පුතේ? අද ඉස්කෝලේ ඉරලෙද්දි කන්න නැහැ. අද කණ්ඩ අමාරුයි කන්න දෙන්න විදියක් නැහැ කියනවාද? අම්මා බඩගින්නේ ඉඳලා හරි තාත්තා බඩගින්නේ ඉඳලා හරි ඔය දුවල පුතාලාගේ බඩ පුරවනවා. මොනවද ඉල්ලන්නේ? කණ්ඩ ඕන දෙයක් අරන් දෙනවා. අරන් දීලා මොකද කියන්නේ? ඔළුවට ගාලා මගේ පුතා හොඳට ඉගෙන ගන්න ඕන. බඩ ගෙඩිය පිරෙනවා. බඩ ගෙඩිය පුරවන්නත් දැන් හරි ලේසි. චෝම්පන් වෙනවනේ. උදේට හෝන් එක ගහගෙන එනකොට අම්මලා තාත්තලා කෑම පෙට්ටි තියාගෙන පොලිමේ ගෙවල් ඉස්සරහා ඉන්නවා. ඇයි? චෝම්පන් දෙන්න. මොකක් හරි බනිස් ගෙඩියක් හරි මොනවා හරි දෙයක් ඔබලා කොහොම හරි ඉස්කෝලේ යවනවා. ඒකත් කාලාවට පස්සේ තවත් කවනවා. පන්ති ගිහිල්ලා ඇරිලා එනකොට ටිකක් හරි කිඳිරි ගෑවුවොත් එහෙම වදින් බේරෙන්න තවත් මොනවා හරි අරන් දෙනවා. නැද්ද? කරන්න. ඒ හින්දා බඩ ගෙඩිය හොඳට පිරෙනවා. ඔලු ගෙඩියට සහ බඩ ගෙඩියට අතර මැද තියෙන එක මොකක්ද? ඔලුවටයි බඩටයි අතර මැදින් එකක් තියෙන මොකක්ද? පපුවේ තමයි හදවත තියෙන්නේ. ආන් එතනයි හැදෙන්නේ නැත්තේ. ආන් එතනයි හදන්නේ නැත්තේ. මේ ඉන්න දරුවෝ පරිසරයට ආදරය කරන, වැඩිහිටියන්ට ගරු කරන, හාමුදුරුවන්ට සලකන, පන්සල් යන, ගුරුවරුන්ට සලකන, දෙමව්පියන්ට සලකන දරුවෝ බවට පත් වෙන්නේ ඔන්න ඔය කියන හදවත හැදුනොත් තමයි අම්මේ තාත්තේ. ඔලු ගෙඩිය පිරුණාට මදි, ඉංජිනේරුවෙක් වුණාට මදි, දොස්තර කෙනෙක් වුණාට මදි. අම්මට තාත්තට ගහලා එළියට දානවා. පහුගිය දවසක දකින්න ඇති. ගෙදර හදන බලු පැටව හොඳයි කියලා තාත්තා දැම්මේ කොහෙටද? බලු කූඩුවට. ආච්චි අම්මා ගෙදර කරදර කරනවා කියලා අම්මයි දුවයි එකතු වෙලා ආච්චි අම්මා කොහෙටද දැම්මේ? ටොයිලට් එක ළඟම තියෙන කාමරයට දාලා ඉබ්බෙකුත් දැම්ම එළියට එන හින්දා. අම්මලාට තාත්තලාට උදා වෙලා තියෙන තත්ත්වය නෝකයි. හැබැයි එහෙම උදා වෙන්නත් හේතු සාධක ඔබ අතේමයි. ඔලු ගෙඩිය හැදුවා, බඩ ගෙඩිය හැදුවා, හදවත ඔබ හැදුවේ නැහැ. පරිසරයට ඒ අයට ආදරය කරන්න ශක්තියක් නැහැ. වැඩිහිටියන්ට සලකන්න ශක්තියක් නැහැ. දුර බැහැර ඉන්න අම්මා තාත්තා බලන්ට යන්න වෙලාවක් නැහැ. ඒ තරංකාරී බහුලයි. ඒ කාර්ය බහුල ජීවිතේ හදලා දුන්නේ අම්මේ තාත්තේ ඔබයි. ඒ නිසා ඔබට අද යම් තැනකදී කනගාටු වෙන්න සිද්ධ වෙනවා. දරුවෝ නොසැලකුවොත්, දරුවෝ අහක බලාගෙන ගියොත්, දරුවෝ වතුර උගුරක් නොදුන්නොත්
ඒකට කරන්න දෙයක් නැහැ. ඒකට අපි හදා ගන්න ඕන මුලමයි. මුලින් හැදුන් නැත්තම් අගින් කොහොමත් හදන්න අමාරුයි. කිරි වයසේ වැඩිපුර ගෙදර ඉන්නේ දරුවෝ අම්මා ළඟ තාත්තා ළඟ. ළඟට කරගෙන පන්සිල් ගන්න හැටි, ළඟට කරගෙන බුදුන් වදින හැටි, ළඟට කරගෙන ආච්චිට සීයට සලකන හැටි කියලා දෙන එක ඔය අම්මලාගේ තාත්තලාගේ වගකීම. අම්මට ඉතින් නැන්දම්මා පේන්න බෑනේ ඉතින්. කොහෙද ඉතින් අම්මලාට සලකන්න පුරුදු වෙන්නේ නේද? නැන්දම්මා කිව්වහම ටිකක් විතර පුපුරු ගන්නවා. ඒ නිසා මව් ගුණය පෙන්වන්න ටිකක් අමාරුයි. පින්නතනේ හොඳට ඇස්සරලා බලන්න. ඔය තුරුල්ලේ ඔය ඇකේ ඔය තුරුල් කරගෙන ඉන්න දරුවා ඔබේ දුව පුතා කවදා හරි ලොකු මහත් වෙලා ලොකු මිනිස්සෙක් වෙලා ඔබව දොර කඩින් තියලා පස්ස පැත්තට පයින් ගැහුවොත් ඵලයන් එළියට කියලා මොකද කරන්නේ? පිටියාගොඩ වැඩිහිටි නිවාස පිහිට තමයි. වෙනනම් පිහිටක් නැත. එහෙම ගියත් අම්මලා තාත්තලා මොකද කියන්නේ? අපි බණ වලට ආවහම අපිට කියන්නේ හාමුදුරනේ අපි කැමැත්තෙන් ආවේ දරුවන්ට කරදරයිනේ. කවදාවත් කියන්නේ ගහලා එලෙව්වා කියලා. පහුගිය දවසක මහනුවර ප්‍රදේශයේ දරුවෝ 9 දෙනෙක් වදපු අම්මා කෙනෙක් මහ පාරේ දාලා යනවා. අර අහිංසක අම්මා මොකද කියන්නේ? අනේ මහත්වෝ මේ ලොකු දුවලා ගෙදර යන ගම. කිව්වද මහ පාරේ දාලා ගියයි කියලා? ඇදලා එළියට දැම්මා කිව්වද? නෑ. අන්න බලන්න මව්රුන්ගේ පියවරුන්ගේ ගුණය. මේ ඉන්න වැඩිහිටි අම්මලාට වැඩිහිටි තාත්තලාට ලොකු දුවල පුතාලා ඉන්නව නේද? ඉන්න අම්මලාට ඉන්නව නේද ලොකු දුවල පුතාලා? තාමත් හිතින් අත්හැරලා තියෙන්නේ. ආරංචියක් වුණොත් තමන්ගේ දුවට කරදරයක් කියලා මොකද කරන්නේ? පන්න කඩාගෙන දුවන්නේ. තමන්ගේ දුවට කරදරයක් කියලා. පුතාට හිරිහැරයක් කියලා ආරංචි වුණොත් එහෙම පණ කඩාගෙන දුවන්නේ. ඒක තමයි දෙමව්පියන්ගේ සෙනෙහස. දෙමව්පියෝ කවදාවත් දරුවෝ අතරින්නේ නැහැ. හැබැයි දරුවෝ නම් ලොකු මහත් වෙනකොට වයසක අම්මා තාත්තා අමතක කරනවා. ඒ අමතක කිරීම මේ සමාජය තුල දැන් සීක්‍රයෙන් සිද්ධ වෙලාගෙන යනවා. ඒ සිද්ධ වීම අනාගතයේ මේ ඉන්න පුංචි පැටවුන්ට බෝ වුණාට පස්සේ මෙතන ඉන්න තරුණ අම්මලා තාත්තලාට ඉතා ඉක්මනට ගෙවල් දොරවල් බාර දීලා එළියට බහින්න වෙනවා. ඒක තමයි ඇත්ත. එනිසා තාත්තේ ඔබ හදන්න හදවත් තියෙන දරුවෙක්, පරිසරයට ආදරය කරන දරුවෙක් හදන්න, වැඩිහිටියන්ට සලකන දරුවෙක් හදන්න, සමාජයට ගරු කරන දරුවෙක් හදන්න. එහෙම හදන දරුවා විභාගයේ අසමත් උනායි කියලා දුක් වෙන්න එපා. ඉහළ තනතුරකට යන්න බැරි උනායි කියලා දුක් වෙන්න එපා. එයි ඉහළ තනතුරු වල වැජබෙන දරුවන්ට නැති ගුණය විභාගයේ අසමත් වෙච්ච අපේ දරුවන්ට තියෙනවා නම් ඒ හොඳටම ඇති. සමාජයේ පවතින එතන හදවත් තියෙන මිනිස්සු ළඟ අනිත් අයට උදව් උපකාර කරන්න, අනිත් අයගේ හදවත දැනෙන්න ජීවත් වෙනවා නම් අන්න ඒකයි මනුස්සකම. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පර දුක්ඛේ සති සාදූනං හදේ කම්පනං කරෝති තී කරුණා කියලා. අනුන්ගේ දුකේදී හදවත ගැහෙනවා නම්, අනුන්ගේ දුකේදී බලාගෙන ඉන්න බැරි නම්, අනුන්ගේ දුකේදී එළියට පැනලා දුවලා ගිහිල්ලා උදව් කරන්න හිතෙනවා නම් අන්න ඒකයි අනුන් වෙනුවෙන් ගෙහෙන හදවත. එනිසා එහෙම ගෙහෙන හදවත් තියෙන මිනිස්සු මේ ලෝකෙට උන. ජනල් දොරවල් වහගෙන උස තාප්ප බැඳගෙන ගෙන් එළියට එන්නේ නැතුව අනුන්ට ලොකුකම් පාන මිනිස්සු අපිට වැඩක් වෙන්නේ නැහැ.
ඔවුන්ට සමාජයක් ඇත්තෙත් නැහැ. ඔවුන්ට සමාජයේ තුල කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්නටත් අමාරුයි. පරිවාර සම්පත්තිය නැති නිසා. එනිසා පින්නතුනේ මේ කියන ගුණගරුක සමාජයේ හැදෙන්න ඕන ඔබේ නිවසින් ඔබේ ගෙදරින් ඔබේ ඇකේ ඉන්න දරුවාගේ ගුණධර්ම වර්ධනය වීම. එනිසා ඔය ඉන්න අම්මලා ඒ සිතවිල්ල හොඳට හදවතට ගන්න. ඒ වගේම අම්මා කෙනෙක් කියන්නේ පුදුමාකාර ගෞරවයක් ලබන පුදුමාකාර උත්තරීතර තැනැත්තියක්. ඒ උත්තරීතර භාවය ඔබට මට ස්පනා පිට දකින්න පුළුවන්. මෙතන අම්මා කෙනෙක් වාඩිලා ඉන්නවා. ඒ අම්මට ඒ ගෞරවය දෙන්නේ ඇයි? මාතෘ පදවිය නිසා. හොඳට මතක තියාගන්න. ඔයාලගේ අම්මා ඔයාලව මේ ලෝකෙට බිහි කරන්නට පුදුමාකාර වෙහසක් අප්‍රමාණ දුක් කඳුළු හෙළුවා. දරුවෙක් කුසට ආවා කියලා දැනගත්ත දවසේදී දරුවෙක් කුසට පිළිසඳුනා කියන ආරංචිය ආවට පස්සේ දැනෙන සතුට දැනුණු සතුට කොයිතරම්ද කියන එක මේ අම්මලා දන්නවා. ඒ දරුවා බිහිකරන්න 9 මාසයක් කුස තුල තියාගෙන කටයුතු කරන්නේ කොහොමද කියන එක ඔය අම්මලා දන්නවා. අඩියක් උස්සලා අඩියක් තියන්නේ නැහැ හයියෙන්. ඇයි? Tamanට ලැබෙන්න ඉන්න දරුවට කරදරයක් වෙයි කියලා. විපතක් වෙයි කියලා. මාස 3ක් යනකම් කොහෙවත් අනවශ්‍ය ගමන් බිමන් යන්නේ නැහැ. දරුවගේ ආරක්ෂාව වෙනුවෙන්. හිතට කොයිතරම් ආසා හිතුණත් එක එක කෑම කණ්ඩ ඒ කෑම වලින් වළකිනවා. ඇයි? ඒ වළකින්නේ තමන්ගේ දරුවට කරදරයක් විපතක් වෙයි කියලා. අම්මා කෙනෙක් 9 මාසයක් කුසේ තියාගෙන ඉඳලා දරුවෙක් මේ ලෝකෙට බිහි කරනකොට ස්පිරිතාලේ ඇඳ බියලා අල්ලගෙන කෑමොර දීලා මේ දරුවෙක් බිහි කරන්න පින්නතුනේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ වේදනාව දරා ගන්න බැරි වේදනාවක් එක්ක සාමාන්‍ය මිනිස්සෙකුට වේදනාවක් දරා ගන්න පුළුවන් වෙන්නේ ඩෙල් 47යි. නමුත් දරුවෙක් බිහි කරන වෙලාවට අම්මා කෙනෙක්ට දැනෙනවා ඩෙල් 55ක වේදනාව. ඒ කියන්නේ අස්ථි 10ක් එකවර බිඳෙන අතේ කකුලේ ඇටකටු 10ක් එකවර බිඳෙන කැඩෙන වේදනාවයි අම්මා කෙනෙක් කරන්නේ. සුළුපටු වේදනාවක් නෙවෙයි. ওই දරුවෝ බිහි කලේ ඒ වේදනාව දරාගෙන. ඒ වේදනාව කොයිතරම් දරුවත් ඒ වේදනාව කොයිතරම් දැනුණත් තමන්ගේ දරුවගේ මූණ දැක්කට පස්සේ තමන්ගේ දරුවා අඬනව ඇහුණට පස්සේ අර වේදනාවල් ලොක්කෝම අමතක කරගෙන පුදුමාකාර සෙනෙහසක් ගොඩනගෙන්නේ. ඒ සෙනෙහස නිසා තමයි අම්මගේ දෙතනේ කිරි වැහෙන්න පටන් ගන්නෙ. ඒ කිරි බීලයි අපි ටික ටික ලොකු මහත් උනේ. අපි ඉපදෙන්නේ උන් ඔය විදිහට. අම්මා කෙනෙක්ට පින්නතුනේ ඉදි කට්ටක් අරගෙන මුළු ඇඟටම එනගෙන ගියත් ඒ වේදනාව දරා ගන්න පුළුවන්. ප්‍රසූත වේදනාව දරා ගන්න අමාරුයි. රේල් පීලක් උඩ ඇඟිල්ලක් තියලා ඒ ඇඟිල්ල උඩින් කෝච්චියක් ගියොත් ඒ තැලෙන වේදනාව දරා ගන්න පුළුවන්. ප්‍රසූත වේදනාව දරා ගන්න අමාරුයි. එහෙම වේදනාවක් දරලයි මේ බණ කියන මගේ අම්මා මේ ලෝකෙට බිහි කළේ. මේ වාඩි වෙලා ඉන්න දරුවෝ, මේ වාඩිලා ඉන්න අම්මලා තාත්තලා හැම කෙනෙක්ම මේ ලෝකෙට බිහි වුණේ ඔය කියන වේදනාව අම්මට දීලා. ඒ හින්දා එහෙව් අම්මාට සලකන එක, එහෙව් අම්මාව රකින්න එක, එහෙව් අම්මාව
සුවයෙන් තියෙන එක අපේ යුතුයකම. නිසා කවදාවත් දෙමව්පියන්ට හිතට දුකක් වේදනාවක් දැනෙන විදිහට කරදරයක් දැනෙන විදිහට කටයුතු කරන්න එපා කියන කාරණය සිහිපත් කරනවා. අම්මා කෙනෙක් දරුවෙක්ගෙන් අහන්න පුළුවන් මෙන්න මේ වගේ සිතිවිලි සමුදායක්. අපි අහලා බලමු. අම්මා කොහොමද අම්මට දැනෙච්ච දේ අපෙන් අහන්නේ කියලා. දස මාස කුස හොවලා බීකල මාගේ පුතේ සිරුරේ කිරට පෙරා නුඹට පෙවුවා දුවේ සිම්බ සිම්බ මාගේ පුතේ නැලෙවුවා මාගේ දුවේ කටට රහට මිරිස් සැරට නොකා හිටියේ පුතේ කුස තුල නුඹ ඉන්න කාලේ රැක ගන්නයි දුවේ විඳී දුක් හදවතේ තෙරපෙයි මගේ පුතේ පුංචි කාලේ අඬනා විට පුංචි මගේ පුතේ පිම්මේ දුවගෙන ආවේ සෙනෙහස්ගෙන දුවේ නුඹ හඬක් දී පුතේ මම හැඬුවෙමි දුවේ රැතුම් යාම නෙතුනොපියා උකොලේ හොවා පුතේ නින්දේ වරමින් රැය ගෙවුවේ නුඹ රකින් පුතේ නැතිව නින්ද නිතේ රැය ගෙවුවේ දුවේ වරදට මම ගහන්න ඇති පුංචි කාලේ පුතේ කවදාවත් තරහවෙන්න එපා චෝටි දුවේ සංගවාගෙන
ගතේ නැලියුවා මම දුවේ ලොකෝ නාම වයසක මං අමතක වෙයි පුතේ සැරවැර කොට පිළිගන්නට දමන්න එපා දුවේ බනින්න එපා පුතේ ගහන්න එපා දුවේ මහලෝ වේලා නුඹ ගාවට එන්නකොට මම පුතේ මහලු මඩමකට ගෙන ගොස් දමන වාද දුවේ දුක්ගිනි හදවතේ තෙරපෙයි මගේ පුතේ ඒ අම්මා කෙනෙක්ගේ හදවතේ ගොඩනැගුණු සිතිවිල්ල ඒ සිතිවිල්ල සමහර විට මේ අම්මලාට දැනෙන්නේ නැති ඔබට මේ සිතිවිල්ලෙන් කොටසක් අයිති ඇති අම්මා කෙනෙක් ඒ තරම් ගෞරවණීය වුණාට සමහර අම්මලා ඉන්නවා ඉපදිච්ච ගමන් තමන්ගේ දරුවගේ බෙල්ල මිරිකලා දාන අම්මලා පහුගිය දවසක අපිට මුණ ගැහුණා එක අම්මා කෙනෙක් මහර බන්ධනාගාරයේදී තාත්තා නැති දරුවෙක් බිහි වෙච්ච අම්මා කරන්න කිසිම දෙයක් නැති තැන ටොයිලට් එකට අරගෙන ගිහිල්ලා අලුත උපන් දරුවා ටොයිලට් එකේ පිටියේ ගහලා මරලා වැසිකිලි වලට දාපු අම්මලා අපිට හම්බුණා. තව අම්මා කෙනෙක් හිටියා කිරිබත්ගොඩ ප්‍රදේශේ තමන්ගේ දරුවගේ අතපය කපලා මස් කෑලි ඔක්කොම ෆ්‍රිජ් එකේ දාගෙන හිටියා දරුවව මස් වලට උයලා කන්න ඕන කියලා. එහෙම ඇඟ හිරි වැටෙන කතා අපිට මේ ජීවත් වෙන සමාජයේ වුණා. ගුණගරුක අම්මලා අතරින්ම මහා නරුම අම්මලා ජීවත් වෙන බව ඒකෙන් අපිට තේරෙනවා. ඒ වගේම ගුණගරුක තාත්තලා ජීවත් වෙන සමාජයක නරුම තාත්තලා ජීවත් වෙනවායි කියලා අපිට උදාහරණ වුණ තරම් දුන්නා. තමන්ගේ දරුවෝ හදාගන්න බෑ කියලා නිල්වලා ගඟට තල්ලු කරපු තාත්තලා මේ ලෝකෙ හිටියා. මේ සමාජෙ හිටියා. මේ ලංකාවේ ඉන්නවා. ඒ නිසා බලන්න මේ සමාජය තුල පිරිහීම කොයිතරම්ද කියලා. උදේ ඉඳන් රැට රැ වෙනකම් වැඩ කරලා මහන්සි වෙලා ඔයාලගේ තාත්තා ගෙදර ආවේ ඔයාලට මොනවා හරි කණ්ඩ අරගෙන කවදාවත් නිකන් ආවේ නැහැ. ගෙට ගොඩ වෙනකොට ඇහුවේ අම්මගෙන් කණ්ඩ මොනවද තියෙන්නේ කියලා නෙවෙයි දරුවෝ කාලද කියලා. තාත්තා කෙනෙක් පින්නතුනේ කවදාවත් තමන්ගේ හදවතේ ඇවිලෙන ගින්න එළියට දාන්නේ නැහැ. හදවතින් කොයිතරම් වලබලත් හදවතින් කොයිතරම් වේදනාවින්දත්
තාත්තා කෙනෙක්ගේ දුක හුලගෙන ඕගොල්ලෝ ලොකු මහත් කරන්න සමාජයට ගේන්න පුදුමාකාර වෙහසක් කරන්නේ. ඒ දරන වෙහස කොයිතරම්ද කියන එක දන්නේ තාත්තා කෙනෙක් විතරයි. තමන්ගේ නෝනට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන ආරංචිය දැනගත්තාම එදා ඇති වෙච්ච සතුට කොයිතරම්ද කියන එක දන්නේ තාත්තගේ හදවත. දරුවා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ දුවෙක් වුණත් පුතෙක් වුණත් හදාගන්න ලොකු මහත් කරගන්න හිතට ගත්ත ධෛර්යය කොච්චරද කියන එක දන්නේ තමන්ගේ අම්මා. කොයිතරම් දුකක් විඳලාද දරුවා මේ ලෝකෙට බිහි කළේ කියලා දන්නේ තාත්තගේ හදවත විතරයි. ඒ හදවත බලලා බලන්න පුළුවන් නම් ඒ හදවතේ තියෙන වේදනාව කොයිතරම්ද කියලා දකින්න පුළුවන්. නමුත් ඒ වේදනාව තාත්තා කෙනෙක් මෙතන වාඩි වෙලා ඉන්න තාත්තලා මේ ලෝකේ ඉන්න තාත්තලා කවදාවත් එළියට දාන්නේ නැහැ. වේදනාව කොයිතරම් දැනුණත් ඒ දැනෙන වේදනාව හදවත තුල හංගගෙන ජීවත් වෙන්නේ දරුවන්ට පේන්නේ නැති වෙන්න. එනිසා ඔබට හිතෙන්න පුළුවන් තාත්තා ටිකක් කරදඬුයි, තාත්තා ටිකක් සැරයි කියලා. ඒ වුණාට පුතේ කවදාවත් දුවේ කවදාවත් ඔයාලට සැර වැඩ කළේ ගෙහුවා නම් බැන්න නම් ඒ ඔයාලව සමාජය තුල හොඳ මිනිහෙක් කරන්න කියන අරමුණ ඇතුව මිසක් ඔයාලට වෛරයකින් කෝපයකින් නෙවෙයි. තාත්තා ඊතරම් අසීමිතව ඔයගොල්ලන්ට ආදරය කළා. තාත්තා මුණ ගැහිච්ච වෙලාවක තාත්තා ළඟ ඉන්න වෙලාවක ඔය ඉන්න දුවල පුතාලා හැම කෙනෙක්ම තාත්තගේ අත් දෙක අත ගාලා බලන්න ඒ අත්වල කරගැට නම් කොයි තරම් එන්නද කියලා. ඒ කරගැට ඔක්කොම ආවේ ඕගොල්ලෝ ජීවත් කරවන්න මහ පොළොව එක්ක හැප්පිලා. මේ සමාජයේ එක්ක හැප්පිලා. එනිසායි තාත්තා මේ සමාජයේ ඔබව ජීවත් කරවන්න ඔබ වෙනුවෙන් හෙළපු දහඩිය කඳුළු කොයිතරම්ද කියලා දන්නේ ඒ අහිංසක හදවත විතරයි. එනිසා තාත්තා කෙනෙක්ගේ හදවත තුල මේ වගේ සිතුවිලි සමුදායක් ඇති වෙන්න පුළුවන්. දරුව වෙනුවෙන් අපි අහලා බලමු ඒ තාත්තගේ සිතුවිල්ල මොන වගේද කියලා. ඉල්ලන කොට රස ආහාර සෙල්ලම් බඩු පොතේ උන්නෝවි හදවත තෙත්විය දරොසෙනේට දුවේ දරු දුක හදවතේ උතුරනවා පුතේ උදේින්දන් රැවෙනකම් වැඩ කරලා පුතේ කාරගෙට පුපුරා මගේ අත රෙදෙනවා මගේ දුවේ හෙල්ලු දහඩිය ගතේ සායුරට වැඩි පුතේ किसी दावैसक कोसगिनी तियला
පුතේ නුඹේ බඩ කට පුරවාලයි මම කෑවේ දුවේ නින්ද නැතිව නිතේ දුක් විඳේ පුතේ පුංචි කාලේ නුඹ අඬද්දි නලව ගන්න පුතේ කාරේතියන් වෙල්ලෙලියේ ඇවිත් දමගේ දුවේ රන්නොන් චිලි නැතේ නාලෙව ගන්න පුතේ මන්දිරවල සැප විඳ විඳ ඉන්න දිනක පුතේ වයසට ගිය නුඹේ තාත්තා අමතක වේ පුතේ නුඹේ සතුටයි ලොවේ නීති පැතුවේ පුතේ කුදු ගහිලා හැරමිටියෙන් යන දවසට පුතේ ආහක බලන් යන්න එපා කෙසේ දවසක දුවේ වින්දේ දුක් ගිනි සිතේ තෙරපේ හදවතේ ලොකෝමිනිහෙක් ඕන දවසට නුඹේ තාත්තා පුතේ මහා පාරට ඇදලා නුඹ දමන වාද දුවේ එතකොට දුක දැනේ මගේ චූටි පුතේ තාත්තා කෙනෙක්ගේ හදවත තුල ගොඩනැගෙන සිතවිල්ලයි මම මේ සිහිපත් කළේ පින්තුනි දෙමව්පියන්ට නොසලකන දරුවෝ මේ සමාජය තුල වන තරම් දකින්න පුළුවන් අම්මට තාත්තට ගහන බයින අම්මට තාත්තට සැරවැර කරන අම්මව තාත්තව නොසලකා හරින දරුවෝ වන තරම් ඉන්නවා මේ ලෝකේ පොඩ්ඩක් බැරි වෙන්න බෑ අම්මට තාත්තට සැරවැර කරනවා මොනවා හරි දෙයක් අඩු වුණොත් එහෙම අම්මගෙන් තාත්තගෙන් අහන්නේ ඔයාලා අපිට මොනවද කරලා තියෙන්නේ කියලා මහ හයියෙන් කෑ ගහනවා
අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ හදවතට කොයිතරම් වේදනාවක් දැනෙනවද කියලා දන්නේ. ඔයාලට ඒ දවස උදා වෙච්ච කාලෙක ඔයාලා ගොයි ඇකේ තුරුලේ ඉන්න දරුවෝ ඔයාලව මහපාරට තල්ලු කරනකොට නොකා නොබේ ඉන්න සලසනකොට ගහනකොට බයිනකොට අතපය උස්සනකොට ඔයාලට දැනෙනවා ඒක. ඒ නිසා අම්මා කෙනෙක් කියන්නේ තාත්තා කෙනෙක් කියන්නේ උත්තරීතර දෙන්නෙක්. ඒ උත්තරීතර දෙන්න වෙනුවෙන් අතපය උස්සනවා නම් යම් කෙනෙක් මහපාරට ඇදලා දාන්න කටයුතු කරනවා නම් අම්මා තාත්තව අපහාසයට පත් කරන්න කටයුතු කරනවා නම් ඒ දරුවන්ට උරුම වෙන දෙයක් තියෙනවා. ඒ උරුම වෙන දේ තමයි කුණු කාණු වල ඉපදෙන බල්ලෝ වෙලා උත්පත්ති ලබන්නේ. කුණු කාණු වල ඉන්න බලු පැටවු ශරීරයේ හැමතැනම කුෂ්ඨ රෝග ආපු බලු පැටවු තුවාල හැමතැනම ඇති වෙච්ච බලු පැටවු කවුරුත් ගෙවල් වලට ගන්නෙ නැහැ. හැමෝම ගගහ එළියට දානවා එලවනවා බලු පැටවු කෑමොර දීගෙන එහා ගෙදරින් මෙහා ගෙදරට දුවගෙන එනවා. එහෙමොත් ගහලා එලවනවා. ආන්ගේ තත්ත්වෙට අම්මට තාත්තට අතපය උස්සපු අයට අම්මම තාත්තව මහපාරට ඇදලා දාපු අයට අම්මට තාත්තට නොසලකා හිටපු අයට සිද්ධ වෙන දේ අන්න ඒ වගේ දෙයක්. එනිසා ඒක පුදුමාකාර පාප කර්මයක්. දෙමව්පියන්ට හිරිහැර කරනවා කියන්නේ ආනන්තරීය පාප කර්මයක්. එනිසා කවදාවත් ද්වේපදේ අම්මට තාත්තට අත උස්සලා අම්මට තාත්තට ඇඟිල්ල දික් කරලා කතා කරන්න එපා. අම්මව තාත්තව අපහසුතාවයට පත් වෙන විදිහට ක්‍රියාත්මක වෙන්නට එපා. ඒ අම්මා තාත්තා හැමදාම හිතන්නේ ඔයාලා ගැන විතරයි. ඔයාලට තමයි මොනවා හරි දෙයක් කළත් ආශිර්වාද කරන්න. පන්සලට ඇවිල්ලා බෝධි පූජාවක් තිබ්බත් අපි ඇහුවොත් මොකද අම්මේ අද පන්සල් ආවේ බෝධි පූජා තිබ්බේ? අනේ හාමුදුරනේ මගේ පුතාට අපලයි මගේ දුවට අපලයි මේ හොඳ නරක කාලයක් ඒින්දා මේ නරක කාලේ බෝධි පූජා ටිකක් තියන්න අපේ හාමුදුරනේ කියලා අපිට කියන්නේ පුදුමාකාර සෙනෙහසකින්. ඒ දරුවෝ සමහරට ලොකු මහත් වෙලා ඒ දරුවන්ගේ දරුවෝ ජීවත් වෙනවා වයසක අම්මා තාත්තගෙන් තාමත් හිතන්නේ දරුවෝ ගැන. එහෙම තමයි දෙමව්පියන්ගේ සෙනෙහස. අම්මා කෙනෙක්ට ඕන දෙයක් අත්හරින්න පුළුවන්. ඉඩකඩම් දීපල දන දාන්නේ වස්තුව අත්හරින්න පුළුවන්. මේ ඉන්න අම්මා කෙනෙක්ගෙන් මං ඇහුවොත් ඔය ඉන්න අම්මගේ දරුවෝ ටික ඔක්කොම අතහැරලා දාන්න පුළුවන්ද කියලා අමතක කරන්න පුළුවන්ද කියලා මොනවා කියයිද අම්මලා? අනේ හාමුදුරනේ ඒක නම් කරන්න බෑ කියයි. ඒක තමයි අම්මගේ සෙනෙහස. ඔයාලා කොයිතරම් අම්මා තාත්තාත් හරියත් එයාලා ඔයාලවත් හරින්න සූදානම් නැහැ. ආන් ඒක තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් අරගෙන දෙමව්පියෝ ගැන මීට වඩා යමක් ඔබ හිතන්නට ඕන. ඒ නිසා දෙමව්පියන්ට සලකන්න ඕන, දෙමව්පියන්ට බලන්න ඕන. දෙමව්පියන්ගේ දුකේ වේදනාවේ ඔබ නිරන්තරයෙන්ම ඉන්නට ඕන. ඒ නිසා ආහුණීය ගුණයට පත් වෙන අපේ අම්මා තාත්තා රකින්න එක, අම්මා තාත්තා බලා ගන්න එක අපේ යුතුයකමක්, වගකීමක්. ඒ දෙමව්පියෝ පිළිබඳවයි මේ කාවමේ ධර්ම දේශනාව සිහිපත් කරන්න. මේ කියන කතා අහන දරුවන්ටත් මේ වගේ සිතිවිල්ලක් ඇති වෙන්න පුළුවන්. ආදරණීය අම්මේ තාත්තේ, දසමස කුසදරා බීකල මගේ අම්මේ කිසිදා දුකක් දෙන්නේ නුඹ හට අම්මේ අතපය උස්සා කිසි දින අම්මේ තරවටු කරන්නේ මින් පසු
මම අම්මේ විඳේ දුක් කන්ද දැනුණා මට සුදු අම්මේ දැනුණා හිතට නුඹ ගැන හැඟු මක් අම්මේ අද දින පටන් කී කරු වෙමි මම අම්මේ නිතියෙන් රකිමි සැමදා නුඹ මගේ අම්මේ දැසට කඳුළු කිසි දවසක ඉන්න එපා සෝදුක් සුසුම් කිසි විට ඇවිලෙන්න එපා මතු භවයකදී නැවතත් හමු වෙන්න කියා වන්දිනෙමි අම්මේ ඔබේ පායුග නලලතියා කුසයේ දරාබී නොකලත් මගේ පියා සෙනෙහස තෙරපවාගෙන නිති සිතින් පියා ඉල්ලපු හැමදේම අඩුවක් නොකර පියා ගෙනවිත් දුන්න මට මතකයි මගේ පියා දැතේ සවිය විය කෙනතෙක් වැඩ කරලා දහදුක් වින්දේ නිතියෙන් මා ගැන සිතලා අපාමන සෙනෙහසක් දැනෙනවා හද පිරීලා සැමදා පුදන් නිමි පිය ගුණ සීකරලා මතු බුදු වෙන්න පෙරමන් පුර නමා කියා දැනෙනවා සිතට නුඹේ හදවත ගැහෙන නියා මගේ බුදු පියේ සසරින් ගොඩ යන්න කියා වන්දිනෙමි නුඹගේ දෙපා තුල් ළඟ පසංග තියා දෙමව්පියෝ ගැන ඔබට ඔය විදිහට කිව්වේ ඔබේ හදවත ටිකක් සසල කෙරෙව්වේ මේ ලෝකේ නම්මලාට තාත්තලාට ඒ ගෞරවය මේ සමාජයෙන් හිමි වෙන්න ඕන නිසා එනිසා ඔබ හැම කෙනෙක් මේ දෙමව්පියන්ට දැනෙන්න ඕන ගෞරවය දෙමව්පියන්ට ලැබෙන්න ඕන ගෞරවය නිසි ආකාරයෙන් තියන්න අද හොඳ සිතිවිල්ලක් ඇති කරගන්න මේ 2015 දෙසැම්බර් 20 තව දින 11යි තියෙන මේ වර්ෂය ගෙවෙන්න සමහර විට ඔබට මේ අවුරුද්දේ අම්මා තාත්තා ගැන බලන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්.
නැති වුණා වෙන්න පුළුවන් අම්මා තාත්තට සලක ගන්න බැරි වුණා වෙන්න පුළුවන්. ඔබ තාමත් ප්‍රමාද නැහැ. ඔබට ඕන තරම් අවස්ථාව තියෙනවා. තමන්ගේ අම්මා ගැන තමන්ගේ තාත්තා ගැන ගිහිල්ලා හොයලා බලන්න. මේ නිවාඩු කාලේ තමන්ගේ දරුවොත් අඬ ගහගෙන ගිහිල්ලා තමන්ගේ අම්මා තාත්තා ළඟ ඉඳගෙන ඒ අම්මටයි තාත්තටයි සලකන්න තමන්ගේ දරුවෝ ඒව බලාගෙන ඉඳී. ඒ බලාගෙන ඉන්න දරුවෝ කවදා හරි ඔය අම්මලා තාත්තලා වයසට ගිය දවසට ඒ විදිහටම සලකාවි. ආදර්ශය පූර්ව ආදර්ශය වෙන බවින්. එනිසා වැඩිහිටි දෙමව්පියෝ තරුණ අම්මලා තාත්තලා තමන්ගේ අම්මා තාත්තා ගැන මීට වඩා හොඳට හිතලා ඒ දෙමව්පියොන් ටික ටික වයසට යනකොට හදවත රිද්දන්න එපා. අම්මලාගේ තාත්තලාගෙන් අඩුපාඩු වෙන්න පුළුවන්. අම්මලා තාත්තලා මහා දැනුගත් අය නොවෙන්න පුළුවන්. ඔබ ඉන්න සමාජයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අම්මා තාත්තා මහා මෝඩයෝ වෙන්න පුළුවන් ඔබ හිතන විදිහට. ඒ වුණාට පුතේ දුවේ අම්මා තාත්තා මෝඩ වුණා නම් අම්මා තාත්තට මේවා තේරුනේ නැතිනම් කොහොමද ඔබ මේ තරම් ලොකු මහත් කලේ? ඔබ පාසල් ලැබුවේ ඔබව සමාජයට අතපය කඩන්න නැතුව සමාජගත කලේ කොහොමද කියන එක අපිට ආපහු හිතන්න වෙනවා. ඒ නිසා ඔබ රැකගත්ත ඔබ බලාගත්ත ඔබේ අම්මා තාත්තා වෙනුවෙන් අද දවසේදී මේ කාවේ මේ ධර්ම දේශනාවෙන් උපහාරයේ තිබ්බේ ඒ අයට ගෞරවයක් ලබා දෙන්න. ඒ ගෞරවය මා මේ විදියට අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාවේ මේ ධර්ම දේශනාව සමගින්. සඳ ළඟ තනිනෝ තනියට තාරෝ කැට ඉන්නේ මල ළඟ තනියටයි බඹරිඳු ගැවසෙන්නේ නිතලඟ තනියටයි කාඳුලැලි පසු වෙන්නේ අම්මා නැති දාට කවුරුද ළඟ ඉන්නේ දසකඩ මාසක් මාරක බී කළ අම්මා රතුලේ කිරට හරවාගෙන පෙව් අම්මා ටික ටික බත් කාට කාට කැවෝ අම්මා කරුණා ගොන්නේ පිළිරෝව ආදර අම්මා ජීවන ඕරෝ පාදවාගෙන මගේ පියා දැතට සමියගෙන වැඩ කර මුදල් සොයා කුසගිනි නිවන්නට නිති වැඩ කෙරුව පියා රන් හිරු සමයි දිවි අඹරේ මගේ පියා පිපුණක් සුවඳ මල් හවසට පරවෙනවා
වෙට යනවා ලොව තුල නියත ආනියත භාව පවතිනවා පියතුම නැති දාට ගානා දුර පැතිරෙනවා නැත තරෝ එළිය පුන් සඳ පෑයෝරට නැත මල් සුවඳ ඒ මල් පර උනෝදාට දැනුනිද යම් දිනක මෙය දරුවනි කාට පාළුවේ මුළු ගෙදර අම්මා නැති දාට පුරේ හඳ නැති දාට තරු කැට බැබලෙනවා පුන් පොදාට ඒ තරු කැට වියැකෙනවා මහා මෙර කරට ගෙන පියවරු හිනහෙනවා පියතුම නැති දාට හදවත වැළපෙනවා අද දවසේදී කවමී ධර්ම දේශනාව සිද්ධ කළේ සෞම්‍ය වෙන සුපසාධක සමිතියේ දෙවන වරට සංවිධානය කරන ධර්ම දේශනාවක් හැටියට අරමුණු වශයෙන් තබාගත් ශාසනාලෝක විහාරාධිපති ගරුතර නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සිත ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම 2016 වර්ෂයේ වෙනුවෙන් පෙතියාගොඩ ගම්වාසීන් සහ සිරිදෙරණවත්ත ගම්වාසීන් ඇතුළු සිළු ලක්වැසියන්ට සිත ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම සෞම්‍ය වෙන සුපසාධක සමිතිය සිළු දෙනාට සිත ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ඇති කරගෙන කවීම ධර්ම දේශනාව දහම් කාරණා සහිතව ශ්‍රවණය කිරීම තුළින් රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය ඔබ අරමුණු කරන්නා වූ කාරණා සියල්ලක්ම सर्व प्रकारेण सार्थक करगන්නට මේ සීල පින්පිත් අනුමෝදන් වේවා හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දෙවියන් සහිත ලෝකයාටත් මේ පින්පිත් අනුමෝදන් වේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කම සූදානම් කරගත්ත සෞම්‍ය වෙන මේ සුබසාධක සමිතියේ හැම දිනාටම ධර්මදේශනාව ශ්‍රවණය කරලා කුඩා ඔබ හැම දිනාටම අම්මලා තාත්තලා හැම කෙනෙකුටම මේ පින්පෙත් අනුමෝදන් වේවා කාය චිත්ත පීඩාවන් දුර වේවා කායික මානසික සැනසීම උදා වේවා මෙලව ජීවිත වාසනාවන්ත වේවා පරලොව ගමන සැනසීමටපත් වේවා කෙලවර නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙම ප්‍රාර්ථනාවන් තබාගෙන මේ බණ කියන මගේ අම්මයි තාත්තයි අද මේ වෙනකොට ලෝකෙ දකින්න නැහැ. ඒ නිසා මාව මේ ලෝකෙට බිහිකර මගේ දෙමව්පියන් දෙන්න සිහිපත් කරලා මම දෙමව්පියන්ට පින්පෙත් අනුමෝදන් කරනවා මේ විදිහට. ඔබ දුහොත් මුදුනේ තබාගෙන ඔබේ ආදරණීය අම්මාට ආදරණීය තාත්තාට මේ සියලු පින්පෙත් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන මගේ අම්මාට මගේ තාත්තාට මේ පින්පෙත් අනුමෝදන් වීමෙන් කාය චිත්ත පීඩාවන් දුරු වේවා.
මේ පරලෝකීය මගේ අම්මට මගේ තාත්තට මේ පිළිපෙත් අනුමෝදන් වේවා නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව හැම කෙනෙක්ම තමන්ගේ දෙමව්පියෝ සිහිපත් කරන්ඩ දොහොත් මුදුනේ තබාගෙන මේ කවි අවසානයේ සෑම කවියක් අවසානයේදීම හැම කෙනෙක්ම සාදුකාර පවත්වන්න. අම්මා මගේ ආදර අම්මා සම්මා සම්බුදු වගේ අම්මා හිස තුම් ලොව නම්මා නිම්මා නිමනේ මගේ අම්මා දොළොස් මහේ පහනක් සේ මගේ අම්මා ඉරට හඳට පෙර පිබිදේ මගේ අම්මා දරුවන් නලවා කිරි පෙව් අම්මා නිවන් දකේවා මගේ ආදර අම්මා නිවන් දකේවා මගේ ආදර අම්මා දඹරන් කඳක් වාගේ මුළු ජීවිතයේ රැකවරණය ලබා දී මට දිවාරයි මා සුදනෙකෝ කලා යහපත් සමාජයේ බුදු වේවා තාත්තේ මතු අත් භවයේ බුදු වේවා තාත්තේ මතු අත් භවයේ දස මාසේ උරේ කත්වා පෝසේ සියුද්දී කාරණං ආයෝදීගං වස්ස සතං මාතු පාදං නමාමහං උද්ධිකාරෝ අලිංගිත්වා තුම්බිත්වා පිය පොත්තකං රාජමජ්ජං සුපාතිත්තං පීතු පාදං නමාමහං හැමදෙනාම වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු ගෙයින් පිට වී නැවත එන
ඔබට මුනි ගුණ පිහිට වේවා කරන්නට යන සියල් කටයුතු සිතන අයුරින් සඵල වේවා මෙයින් මතෝ කරදරද වදුරු ඔබේ දිවියට ලං නොවේවා බුදුන් දම් සංඝ රුවන් බලයෙන් සදා කල්හිම පීඨ වේවා උතුම් බුදු බණ නිරන්තරයෙන් දෙසූ දලදා සමිදෝ සරණයි නුවන් සනසන කැලණි මියුගුණ සෑරදුන් සිලෝ මිනෙහි සරණයි සමන්ගිරයිස පහන් කරමින් තැබෝ මුනිසිරේ පතෝලේ සරණයි නිවන් දක්වා ජාති දක්වා ඔබ හැමට තුනෝ රුවන් සරණයි බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා හැම දිනකටම සම්මා සම්බුදු සරණයි